අයිබෝන් සියලු දෙනාටම හොඳයි මේ වෙනකොට අපි ද්විපද ප්‍රසාරණය යටතේ සිද්ධාන්ත කොටස් කීපයක් කතා කරලා තියෙනවා වීඩියෝ දෙකකින්. ඒතකොට අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ ද්විපද ප්‍රසාරණයේ තවත් සිද්ධාන්ත කොටස් කීපයක් කතා කරන්න. ඇත්තටම සංගුණක අතර සම්බන්ධතා කීපයක් තමයි අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ සඳහා මම උපයෝගී කරගන්නවා එකදෙන x වල n බලය කියන ද්විපද ප්‍රසාරණය. ඇත්තටම දැන් අපි දන්නවා ද්විපද ප්‍රසාරණය ක්‍රියා දක්වන්න. එහෙනම් අපි බලමු දැන් මේ කොහොමද ක්‍රියා දක්වන්නේ කියලා. NC බිඳුවයි එකේ n වෙනි බලය. ඒතකොට එකේ n වෙනි බලය දාලා වැඩන්නේ අපි දන්නවා එකේ n වෙනි බලය කියන්නේ 1යි. එහෙනම් NC බිඳුව විතරයි. ඊට පස්සේ NC 1යි එකේ n ඍණ 1 x වල පළවෙනි බලය. අපි නම් x වල පළවෙනි බලය විතරක් දානවා. මොකද එකේ බලය මෙතන දාලා වැඩක් නැහැ. ඊගාවට NC 2යි එකේ බල දාලා වැඩක් නැහැ x වල දෙවෙනි බලය. NC 3යි x වල තුන්වෙනි බලය. මේ ලෙස අපිට ලියන්න පුළුවන් පොදු පදේ අපි දන්න පොදු පදේ NCR. එතකොට NCR x වල r. අවසාන පදේ අපිට ලියා දක්වන්න පුළුවන් NCN x වල n කියලා. එතකොට මේ තියෙන්නේ සාධාරණ ලෙස එකදෙන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය. right. මේකදී මම පොඩි දෙයක් කරනවා. මම දැන් මේක යන්නේ මේ සංගුණක ඇත්තටම NC බිඳුව NC1 NC2 NC3 කියන මේ සංගුණක අතර සම්බන්ධතා කීපයක් ගන්න යන්නේ. මම සංගුණකයක්ම සලකපුවාම මේ n කියන එක නා හැම සංගුණකයකටම පොදුයි. මම ඒ හින්දා මෙහෙම සලකනවා. NCR කියන අගය මම ලියා දක්වනවා CR කියලා. NCR කියන එක මම ලියා දක්වනවා CR කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. එතකොට මට ලියන්න ඕන නම් NC බිඳුව ඒකෙන් අදහස් කරන්නේ C බිඳුව. ඒතකොට NC බිඳුව තමයි මේ NC බිඳුව කියන එක තමයි C බිඳුවේ නිරූපණය වෙන්නේ. හරි. එලෙස තව එකක් ලියුවොත් අපි NC1 NC1 නිරූපණය කරනවා C1 එකෙන්. ඒතකොට C1 කියලා කියන එකෙන් අදහස් කරන්නේ NC1. තවත් එකක් අපි දැම්මොත් NC2. එතකොට C2 කියලා අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් මට දැන් පුළුවන් මේ එකදෙන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය මේ ලෙස ලියා දක්වන්න. එතකොට එකදෙන x වල n වෙනි බලය සමානයි C බිඳුව ධන මම n අතහැරලා ලියනවා C1x ධන C2x වර්ගය ධන C3x ඝනය ධන ඔය විදිහට C4x4 අපි තුමු C5x5 C6x6 ඔය විදිහට CRXR CNXN කියලා මට ලියා දක්වන්න පුළුවන්. එතකොට අර මුලින් ඉහත තිබ්බ ද්විපද ප්‍රසාරණයම මම යටින් ලියවා ඒකේ අර n නැතුව මම ලියා දැක්වුවා මෙහෙම. ඒකෙන් අදහස් කරන්නේ මෙතන n නැහැ කියන එක නෙමෙයි n තියෙනවා. අපිට අර ලේසියට පහසුවට අපි ලියා දැක්වුවා C බිඳුව C1 C2 කියලා NC බිඳුව NC1 වෙනකොට. හරි. එතන මම පළවෙනිම කරන්නේ මෙන්න මේ ගත්ත ප්‍රකාශනයට x සමානයි 1 ආදේශ කරනවා. මෙන්න මේ ගත්ත ප්‍රකාශනයට මේ ද්විපද ප්‍රසාරණයට 1 ආදේශ කරනවා x වෙනුවට. 1 දැම්මොත් x වලට වම් අත පැත්තේ අපිට ලියන්න පුළුවන් 1 එකේ n වෙනි බලය සමානයි. මෙතන තියෙන c බිඳුව මෙතන 1 දානවා x වලට. එතකොට 1 වරක් c එක කියන්නේ c1යි. x වලට 1 දාමම 1 වර්ගය කියන්නේ 1යි. 1 වැඩි කරනවා c2. එතකොට c2යි. x වලට 1 දාමම 1 ගණනය කියන්නේ 1යි. 1 වැඩි කරොත් c3යි. ඔය විදිහට අපිට c4 c5 c6 ඕන c7 ඕන එකක් අපිට ලියා දක්වන්න පුළුවන් cn දක්වා. cn දක්වා මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ තව පොඩ්ඩක් මේක සුළු කරලා යන්න පුළුවන් අපිට 2 n වෙනි බලය 1 1 2 2 n වෙනි බලය සමානයි c බිඳුව c1 c2 c3 c4 c5 c6 c7 n වෙනි බලය දක්වා අපිට ලියා දක්වන්න පුළුවන්. ඒතකොට මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? c බිඳුවේ ඉඳන් cn දක්වා එකතුව අපිට ලියන්න පුළුවන් 2 n වෙනි බලය කියලා. ඒතකොට මේ ද්විපද ප්‍රසාරණයේ සියලුම සංගුණකවල එකතුව 2n ට සමාන වෙනවා. right? ඊගොල්ලට මම මේකට දානවා x සමානයි ඍණ 1. ඒතකොට දෙවෙනි සම්බන්ධතාවය මම ගන්න යන්නේ දැන් x සමානයි ඍණ 1 ආදේශ කරලා. ඒතකොට x සමානයි ඍණ 1 මේකට දැම්මොත් වම් අත පැත්තේ ඒතකොට ඔයාලට පේනවා 1 ධන ඍණ 1. 1 ධන ඍණ 1. ඒකේ n වෙනි බලය සමානයි. එතකොට මෙතන එනවා c බිඳුව. මෙතන එනවා එතකොට ඔයාලට ඍණ 1 දාපුවම ඍණ c1
මෙතන වලට එනවා ඍණ එකේ වර්ගයේ ධන හින්ද ධන C2. මෙතන x ඝනය කියන්නේ ඍණ එකේ තුන්වෙනි බලය කියන්නේ ඍණ හින්ද ඍණ C3. එතකොට ඔත්තේ පාදයේ සහිත C වලගේ ඍණ වෙනවා. හරි? අනිත් ඉරට්ටේ පාදයේ සහිත ඒවා ධන වෙනවා. ඔය විදිහට වලට පේනවා. මේවා ඍණ C5. C6 ධන. C7 ඍණ. ඔය විදිහට අපිට ලබා ගන්න පුළුවන්. එතන මේකේ මම අවසාන පදේ ඉං වල පදයට ආදේශ කරන්න එකට හේතුව තමයි x වලට ඍණ එක ආදේශ කරොත් අපි දන්නේ නැහැ ඍණ එකේ නිර්බලේ n කියන්නේ ඔත්තේද ඉරට්ටේද කියලා අවසාන පදේ ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින් මේක නවත්තුවා. ඒත් මම ලියන්න පුළුවන් මේකේ ධනයක ඍණ එක කියන්නේ බිඳුවයි. මේ බිඳුවෙන් නිර්බලය බිඳුව එහෙනම් c බිඳුව ඍණ c1 ධන c2 ඍණ c3 ධන c4 ඍණ c5 ධන c6 ඍණ c7 ඔය විදිහට අපිට ලියා දක්වන්න පුළුවන්. ඒක උඩ අපිට මේ ලබා ගත්තේ දෙවෙනි සම්බන්ධතාවය. හරි? එතකොට මේ තියෙන්නේ අපේ දෙවෙනි සම්බන්ධතාවය. එතකොට සම්බන්ධතා දෙකක් අපි ලබා ගත්තා. පළවෙනි එක ලබා ගත්තේ අපි x සමාන 1 කියලා, දෙවෙනි එක ලබා ගත්තේ x සමාන ඍණ 1 කියලා. එතකොට අපි උපයෝග කරගත්ත ද්විපද ප්‍රසාරය තමයි 1 x වල n වෙනි බලය. එතකොට මේක ඕන එකට ගන්න පුළුවන්. අපි මේ සරලම එකක් තමයි මෙතනදී අරන් තියෙන්නේ. හරි? හොඳයි. අපි දැන් ලබා ගත්තා මෙන්න මේ දීපද ප්‍රසාරණයට x වලට 1 දාලා පළවෙනි සම්බන්ධතාවයේ x වලට ඍණ 1 දාලා දෙවෙනි සම්බන්ධතාවයේ. ඒක ලබාගත් සම්බන්ධතා දෙක මම උඩින් දක්වලා තියෙනවා. දැන් මම කරන්නේ මෙහිම වැඩක්. ඔය ගත්ත සම්බන්ධතා දෙක 1 2 කියලා මම දාගත්ත සමීකරණ දෙක පළවෙනි සමීකරණයට මම එකතු කරනවා දෙවෙනි සමීකරණය. එතකොට මට ලබා දෙනවා මේ විදිහට වම් පැත්තේ එනවා එතකොට දෙකේ n ධන බිඳුව සමානයි. දකුණු පැත්තේ වල එකතු කරනකොට C බිඳුව දෙකක් තියෙනකොට දෙකයි C බිඳුව ධන C1 ඍණ C1කට සුළු වෙනවා. එතකොට ඒ දෙක ඉතින් එන්නේ ධන C2 ඒවා දෙකක් තියෙනවා. ඍණ C3 ධන C3 කියන ආපහු සුළු වෙනවා. එතකොට ධන C ධන 2යි C4 ඍණ C5ත් කැපිලා යනවා. එතකොට 2යි C6 ඍණ 7යි C එකත් කැපිලා යනවා. එතකොට මේ විදියට වාට එනවා. එතකොට වාට එනවා දෙකේ n සමානයි 2c බිඳුව 2c 2 2c 4 2c 6. දැන් මේකේ දකුණු පැත්ත ගත්තාම හැම සංගුණකයකටම දෙක පොදුයි. මම දෙකෙන් බෙදාගෙන යනවා. ඒකට මම ලියන්න පුළුවන් දෙකේ n බෙදීම 2 සමානයි c බිඳුව ධන c 2 ධන c 4 ධන c 6. ධන විදියට තිත්කෙලියක් කියලා තව දිගටම ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට දකුණු පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ මොනවද? අපිට දකුණු පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ ඉරට්ටේ පාදයේ සහිත සංගුණක ටික. C වල ඉරට්ටේ පාදයේ සහිත ඒවා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉරට්ටේ පාදයේ සහිත C කියන් ටිකක් තමයි අපිට දකුණු පැත්තෙන් තියෙන්නේ. හරි? දැන් වම් පැත්තට අපිට සුළු කරොත් අපිට ලියන්න පුළුවන් දෙකේ n ඍණ 1 සමානයි. C බිඳුව ධන C2 ධන C4 ධන C6. ඔන්න එතකොට දකුණු පැත්තේ අපිට ආව ඉරට්ටේ පාදයේ සහිත C කියන් ටික එකතුව සමාන වෙනවා වම් පැත්තට දෙකේ n ඍණ 1. එතකොට මේක තවත් එක සම්බන්ධතාවයක්. අපි ලබා ගන්න අවශ්‍ය සම්බන්ධතාවයක්. හරිද? ඊට පස්සේ අපි කරන්නේ අපි මේ ගත්ත මුල් සමීකරණ දෙක භාවිතා කරලා ඒ දෙක එකිනෙක අඩු කරනවා. දැන් මම අඩු කරන්න යන්නේ පළවෙනි එකෙන් දෙවෙනි එක. එකෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. අඩු කරනකොට ඔයාලට පේනවා දෙකේ n වලින් බිඳුවක් ගියාම දෙකේ nමයි එන්නේ. හරි? C බිඳුව අඩුනහම කැපිලා යනවා. C එකෙන් ඍණ C එකක් අඩුනහම 2යි C 1 වෙනවා. C දෙකට C 2 කැපෙනවා. C 3ෙන් ඍණ C 3ක් අඩුනහම 2යි C 3 වෙනවා. දැන් 2යි C 3. එතකොට C 4ට C 4 කැපෙනවා. C 5ෙන් අඩු වෙන්න ඕනේ ඍණ C 5ක්. එතකොට 2යි C 5 වෙනවා. ඔය වගේම C 6 කැපිලා යනවා. එතකොට 2යි C 7 වෙනවා. දැන් ඔයාලට පේනවා ඔත්තේ පාදයේ සහිත C යගයන් දෙකෙන් වැඩිලා තියෙන හැම පදයක්. මෙහෙනම් දෙකෙන් බෙදන්න පුළුවන්. හැමෝටම දෙක පොදුයි. දෙකෙන් බෙදුවොත් මේ පැත්තේ නවා දෙකේ n ඍණ 1 සමානයි. C1 ධන C3 ධන C5 ධන C7. මේ විදිහට අපිට ලියා දක්වන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි හොයාගත්තා ඔත්තේ පාදයේ සහිත C යගයන්ගේ එකතුව දෙකේ n ඍණ 1ට සමානයි කියලා අපි හොයාගත්තා. right? දැන් ඒතර මේ හොයාගත්ත අවස්ථා දෙක මම ලකුණු කරන්නම්. මේක තුන්වෙනි අවස්ථාව, මේක හතරවෙනි අවස්ථාව කියලා. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මෙහෙම දෙයක්. තුන්වෙනි අවස්ථාවයි හතරවෙනි අවස්ථාවේ ගත්තාම වම් පස ගත්තාම දෙපැත්ත
දෙකෙන් ඍණ 1 දෙකෙන් ඍණ 1 තියෙනවා. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? වම් පැත්ත සමානයි කියන්නේ නම් දකුණු පැත්ත දෙක සමානයි කියලා ගන්න පුළුවන්. right. 3 හා 4 සම්බන්ධතා දෙක දිහා බලපුවම අපි කීවා වම් පැත්ත සමානයි කියන්නේ දකුණු පැත්ත සමානයි. ඒ නිසා අපිට ලියා දක්වන්න පුළුවන් C බිඳුව ධන C2 ධන C4 ධන C6 සමාන වෙනවා. C1 ධන C3 ධන C5 ධන C7 ධන මේ විදිහට තිත්පේලියක්. හරි? එතකොට මේ තියෙන්නේ අපේ පස්වෙනි සම්බන්ධතාව. පස්වෙනි අවස්ථාව. අපි දැන් මේ එක ධන x වල n වෙනි බලයේ ප්‍රසාරණය සලකලා මම දැන් මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් ඔප්පු කරන්න යන්නේ. C බිඳුව වර්ග ධන C1 වර්ග ධන C2 වර්ග ධන C3 වර්ග ධන C4 වර්ග ධන Cn වර්ගයේ සමානයි කියලා දෙකක් NCn කියලා පෙන්වන්න යන්නේ. right? ඒ කියන්නේ අපි මේ ගත්ත ද්විපද ප්‍රසාරණය එක ධන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය සලකලා ඒ ප්‍රසාරණයේ සංගුණක ටික තියෙනවානේ. ඒ සංගුණකවල වර්ගවල එකතුව අපිට පෙන්වන්න පුළුවන් දෙකක් NCn කියලා. අන්න ඒක පෙන්වන්න දාලා යන්නේ මෙතනදී. හරි? එතනදී මම කරන්නේ මේකයි. මම ගත්ත මේ ද්විපද ප්‍රසාරණයේ x වෙනුවට 1 x ආදේශ කරනවා. මේ අපේ ද්විපද ප්‍රසාරණයට දානවා x වෙනුවට 1 x. ඒතර වම් පැත්තේ මට ලැබෙනවා 1 ධන 1 x වල n වෙනි බලය. සමානයි C බිඳුව ධන C1 1 x C2 1 x වර්ගය. හරි? C3 1 x ගානේ. C4 1 x 4 වෙනි බලය. මෙලෙස අපිට ලියන්න පුළුවන් Cn 1 x වල n වෙනි බලය. ඒ කියන්නේ මම ලබාගත්ත මේ මෙන්න මේ ද්විපද ප්‍රසාරණයට මම ආදේශ කරනවා x වෙනුවට 1 x. ඒකෝර මට ලැබුණා මේ ප්‍රසාරණය. මම තව පොඩ්ඩක් මේක සුළු කරනවා. මෙතන මට පුළුවන් x ගෙන් වැඩි කරලා ඒකෝර මට උඩ එන්නේ 1 ධන x කියලා. හරි? ඒතර උඩ ලැබෙනවා 1 ධන x කියලා. ඒකේ n වෙනි බලය බෙදීම යට තියෙන්නේ x වල n වෙනි බලය. එහෙනම් 1 ධන x වල n වෙනි බලය බෙදීම x වල n වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හරි. දැන් මම මෙහෙම ලියනවා. C බිඳුව ධන C1 x වල ඍණ 1 වෙනි බලය. x මම උඩට ගන්නවා. එතකොට මට x වල දර්ශකයේ ධන 1 ඍණ වෙනවා. මෙතන ලියන්න පුළුවන් C2 x වල ඍණ 2 වෙනි බලය. C3 x වල ඍණ 3 වෙනි බලය. ඒ වගේම C4 x වල ඍණ 4 අවසානයක ලැබෙනවා අපිට. එතකොට Cn x වල ඍණ n කියලා මේ විදිහට ලබා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේකේ මෙන්න මේ සමීකරණ දෙක එකිනෙකට ගුණ කරනවා. හරි? ලබාගත් සමීකරණ මේක මම කියන්නම්කෝ. A කියලා. මම මේක කියන්නම් A කියලා. මේක කැපිටල් B කියලා කියන්නම්. හරි? එහෙනම් A හා B සමීකරණ දෙක මම ගුණ කරනවා. ඒතර A වැඩි කිරීම B. ඒතර මට ලියන්න පුළුවන් වම් පැත්ත. වම් අත පැත්ත මට එනවා 1 ධන x වල n වෙනි බලය වැඩි කරන්න ඕන. 1 ධන x වල n වෙනි බලය බෙදීම x n වලින්. දකුණු පැත්ත මම වැඩි කරනකොට මට වැඩි කරන්න තියෙන එතකොට C බිඳුව ධන C1x ධන C2x වර්ග ධන C3 x3 වෙනි බලය C4x 4 ඔය විදිහට පිළියක් Cn xn එයත් එක්ක වැඩි කරන්න ඕනේ අපි C බිඳුව ධන C1 x ඍණ 1 C2 x ඍණ 2 C3 x ඍණ 3 C4x ඍණ 4 ඉත්පේලියක් Cn x ඍණ n කියලා ලියනවා. right? ඒතර ඔය දෙක එකිනෙක ගුණ කරන්න ඕනේ. right? ඔය දෙක ගුණ කරපුවාම ඒතර මේ පැත්තේ මේ ගුණිතයට සමාන වෙනවා. right? ඒතර වම් අත පැත්ත මට ලියන්න පුළුවන් 1 ධන x වල n වෙනි බලේ ඒවා දෙකක් තියෙන නිසා 1 ධන x වල 2n කියලා ලියන්න පුළුවන්. බෙදීම x වල n කියලා ලියන්න පුළුවන්. එතකොට දකුණු අත පැත්ත ගත්තාම අපිට පේනවා මේකේ පද n ප්‍රමාණයක් තියෙනවා. මේකෙත් පද n ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙයා c බිඳුව වැඩි වෙනවා අරයාගේ පද n ප්‍රමාණයක් එක්ක. c1 වැඩිනවා n ප්‍රමාණයක්. එතකොට විශාල පද ප්‍රමාණයක් මේකේ තියෙනවා. එතකොට මේක අපිට සම්පූර්ණ ගුණ කරලා ලියන්න බෑ. අපිට මේකේ අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය ලබා ගැනීම පමණයි. එතකොට මම කරන්නේ මෙහෙම වැඩක්. මෙන්න මේ ප්‍රකාශනය සහ මේ ප්‍රකාශනය බලපුවාම අපි මේ දෙක ගුණ කරන්න ඕන. දැන් C බිඳුවෙන් ගුණ කරන්න ඕන C
c බිඳුව. හරි. c බිඳුව දෙක ගුණ කරොත් c බිඳුව වැඩි කිරීම c බිඳුව කියන්නේ c බිඳුව වර්ගය. ඒක x පදයක් එන්නේ නැහැ. හරි. ඊළඟට මම ගුණ කරනවා c1 x වලින් වැඩි කරනවා c1 x ඍණ 1 වෙනි බලය. හරි. c1 x වලින් වැඩි කරනවා c1 x වල ඍණ 1 වෙනි බලය. එතකොට මට එනවා c1 වර්ගය ධන c1 වර්ගය x වල පළවෙනි බලය ඍණ පළවෙනි බලයත් එක්ක සුළු වෙනවා. එතකොට අපිට මේ පදයට x එන්නේ නැහැ. එලෙසම c2x වලගේ වැඩි කරනවා c2ත් එක්ක. එතකොට මට එන්නේ c2 වර්ගය x දෙවෙනි බලය x වල ඍණ දෙවෙනි බලය අන කැපිලා යනවා. එහෙනම් මේ හැම පදයක්ම x ගෙන් ස්වයක්තයි. x අඩංගු වෙන්නේ නැහැ. එලෙසම මට ලියන්න පුළුවන් c3 වර්ගය x3 කැපිලා යනවා. ධන 3යි ඍණ 3යි. ඒ වගේම c4 වර්ගය ওই විදිහට අපිට cn ගත්තොත් අවසාන පදය cn වර්ගය cn වැඩි කිරීම cn කියන්නේ cn වර්ගය xn වැඩි කිරීම ඍණ n කියන්නේ කැපිලා යනවා. එහෙනම් අපිට එනවා ඔන්නෝම පදයක්. ධන තව ගොඩක් මේකේ පද තියෙනවා. අපි ඒවා ලියන්න යන්නේ නැහැ. අතන මම මෙතන සලකන්නේ මේ ප්‍රකාශනය ගුණ කරලා අපිට ලැබෙන පදවල x ගෙන් ස්වයක්ත පද ටික විතරයි ගන්න. ඒතර මේ තියෙන්නේ අන්නේ x ගෙන් ස්වයක්ත පද. මේ පද ටිකට x අඩංගු වෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රකාශන දෙකේ ඒ කියන්නේ දකුණු පැත්තේ ගුණිතේ x අඩංගු නොවන පද ටික විතරයි අපි ගත්තේ. ඒතර මම මොකක්ද කරන්නේ? වම් පස එකදෙන x වල දෙකයින් බෙදීම xn කියන මෙන්න මේ පදයේ x ගෙන් ස්වයක්ත පදේ හොයාගන්න. x ගෙන් ස්වයක්ත පදේ හොයලා අපිට පුළුවන් මේක ප්‍රසාරණය කරන්න. ඒ ප්‍රසාරණය කරලා x ගෙන් ස්වයක්ත පදේ හොයාගන්නවා. ඒ කියන්නේ නියත පදේ. x අඩංගු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? නම් වම් පස x ගෙන් ස්වයක්ත පදය දකුණු පස x ගෙන් ස්වයක්ත පදයට මොකද වෙන්නේ? සමාන වෙන්නේ. අන්නේ සම්බන්ධතාවය ඔස්සේ අපිට මේක ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ දකුණු පැත්තේ තව පද ගොඩක් තියෙනවා අපි ඒක නොසලකා හරියට. වම් පැත්තෙත් ඒ වගේම තමයි. වම් පැත්තෙත් අපි මේ පදේ ප්‍රසාරණේ x ගෙන් ස්වයක්ත පදේ විතරයි ගන්න. අනිත් පද සලකන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි දැන් මේක තව ඉස්සරහට යමු. අතට අපි අවසාන වශයෙන් ගත ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. අපි පෙන්නවා මේ කියන්නේ එතකොට x ගෙන් ස්වයක්ත පදේ. තව පද අපිට තියෙනවා දකුණු පැත්තේ. අපි ඒ ටික ගන්න නැහැ. මේ තියෙන්නේ x ගෙන් ස්වයක්ත පදේ. එහෙම නැත්නම් x වල බිඳුවෙනි බලයේ සංගුණකය තමයි මේ තියෙන්නේ. x වල බිඳුවෙනි බලයේ සංගුණකය කියන්නේ ස්වයක්ත පදේ. දැන් මම මොකද කරන්න යන්නේ? වම් පස x ගෙන් ස්වයක්ත පදේ සොයා ගැනීම තමයි මගේ අරමුණ. රයිට්. මම එනවා සලකනවා වෙන මේ ස්ට්‍රේඩිය. වම් පැත්ත ගන්නවා. එතකොට මට එන්නේ එක දන x වල දෙකයින් බෙදීම xn. අපි මේකේ හොයාගන්න ඕනේ x ගෙන් ස්වයක්ත පදේ. දැන් අපිට පුළුවන් මේ එක දන x වල දෙකයින් කියන ප්‍රසාරණය කරන්න. ප්‍රසාරණය කරලා ගත්තාම අපිට මෙයාගේ x ගෙන් ස්වයක්ත පදේ හොයාගන්න පුළුවන්. මෙතනදි බලන්න යට තියෙනවා xn. උඩ ප්‍රසාරණයේ xn පදේ හොයාගත්තා නම් අපිට එතකොට xn කැපිලා ගියාම අපිට දෙන්නේ x වලින් ස්වයක්ත පදේ. අපි ලියමු මෙයාගේ සාධාරණ පදේ. අපි සලකමු එක දන x වල දෙකයින්හි සාධාරණ පදේ. සාධාරණ පදේ අපි ලියමු tr ධන 1 සමානයි. එතකොට එන්නේ අපිට 2ncr එකෙන් දෙකෙන් ඍණ r x වල r කියලා තමයි අපිට එන්නේ. x වල r කියලා අපිට එන්නේ. අපිට ඕනේ මෙයාගේ කීවෙනි පදේ අපි දැන් පැහැදිලිව පෙන්නවා. උඩ ප්‍රකාශනයේ උඩගේ මෙන්න මේ කියන දීපද ප්‍රසාරණේ xn තමයි අපිට ඕනේ. xn අඩංගු වෙන පදේ. එහෙම වුණොත් මේ xn to මේ xn කැපිලා ගියාම x ගෙන් ස්වයක්ත පදයක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් මම මේකේ n හොයා ගන්න ඕනේ. xn පදේ හොයා ගන්න ඕනේ. xn කියන්නේ මෙතනට n එන්න ඕනේ. එතෙන්ට එන්නවා කියන්නේ මම r සමානයි මොකක්ද ආදේශ කරන්න ඕනේ. r සමානයි n දානවා. එතකොට මට එන්නේ tn දාන එක සමානයි 2n cn අන්න xn. ඔන්නෝක තමයි එතකොට tn ධන එක තමයි එන්නේ අපිට xn කියන පදේ. එතකොට අපිට ලැබෙනවා 2n cn xn කියලා. දැන් ඔක ඔයාලට පැහැදිලිව පේනවා. මෙන්න මේ පදේ tn ධන එක. එහෙම නැත්නම් 2n cn xn මෙතන දැම්මහම xn මොකද එන්නේ?
එතකොට මේකේ තව පද ගොඩක් අපිට එනවා. ඇවිල්ලා ඉතින් අපි වම් පැත්ත ගත්තොත් අපි දන්නවා මේකේ ප්‍රසාරණය. එතකොට මේ විදිහට තියෙන මුල අපි ලියන්නේ xn පදේ විතරයි. එතකොට එන්නේ 2n cn xn. තව පද මෙහාට තියෙනවා. බෙදීම xn. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රසාරණය සම්පූර්ණ ප්‍රසාරණය මම බෙදන්න ඕනේ xn ගේ. xn ගේ බෙදුවා xn xn මේ පදේ විතරයි මම සලකන්නේ xn xn කැපිලා. ඉතුරු වෙන්නේ මොකද්ද එතකොට? 2n cn කියන පදේ විතරයි එන්නේ. එහෙනම් මේ 2n cn කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ පදේ x ගෙන් ස්වායක්ත පදේ. right. අපි එම නිසා ලියනවා. එම නිසා x ගෙන් ස්වායක්ත පදය මෙහි x ගෙන් ස්වායක්ත පදය දෙකයි NCN වේ. එම නිසා මෙහි x ගෙන් ස්වායක්ත පදය දෙකයි NCN වේ. ඔන්න අපි හොයාගත්තා. එතකොට වම් පස පැත්තේ x ගෙන් ස්වායක්ත පදය දෙකයි NCN වෙනවා. එහෙනම් අපි දැන් ඒක සමාන කරමු දකුණු පැත්තේ x ගෙන් ස්වායක්ත පදයට. එහෙනම් අපි කියමු මේ විදිහට දෙපස x ගෙන් ස්වායත්ත පද සැලකීම මගින් නැත්නම් සමාන කිරීම මගින් මේ පැත්තේ අපිට ආවේ x ගෙන් ස්වායත්ත පද 2n cn සමාන වෙනවා. මේ පැත්තේ අපිට x ගෙන් ස්වායත්ත පද එන්නේ c බිඳුව වර්ග ධන c1 වර්ග ධන c2 වර්ග ධන c3 වර්ග ධන cn වර්ග. මෙන්න අපිට ඇවිල්ලා තියෙනවා දැන් අපිට අපේ අවශ්‍ය ප්‍රකාශනය c බිඳුව වර්ග ධන c1 වර්ග ධන c2 වර්ග කියන මේ හැම සංගුණකයකම වර්ගවල එකතුව 2n cn ට සමාන වෙනවා කියලා ඇවිල්ලා තියෙනවා. right. නම් මේක හොඳ ඔප්පු කිරීමක්. ඒතකොට වැඩි කරේ කොහොමද අපි එකදෙන x වල n වෙනි බලයේ ප්‍රසාරණය සැලකුවා. ඒකේ x වෙනුවට එකයට x ආදේශ කරා දෙන්න ගුණ කරා. දකුණු පැත්තේ අපි x ගෙන් ස්වායක්ත පදේ විතරක් ලියාගත්තා. එහෙනම් වම් පැත්තෙත් අපි x ගෙන් ස්වායක්ත පදේ හෙව්වා. ඒ දෙක සමාන කරා. අපේ අවශ්‍ය සම්බන්ධතාවය ලබා ගන්න. ඒක තමයි ඒතකොට පිළිවෙල. අත් ලේසියෙන් ලබා ගන්න පුළුවන්. right. එතකොට වෙන වැදගත් සම්බන්ධතා දැන් කීපයක් අපි ලබා ගත්තා. අපි යන් තවත් සම්බන්ධතාවයක් ලබා ගන්න ඉස්සරහට. අපි දැන් මේ එකදෙන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය සලකලා සංගුණක අතර සම්බන්ධතා කීපයක් ලබා ගත්තා. ඒතකොට මේ ලබා ගන්නකොට අපි පාවිච්චි කරේ x සමාන 1 x සමාන ඍණ 1 එකතු කිරීම අඩු කිරීම සහ x වෙනට එකයට x වගේ දාලා සංගුණක සම්බන්ධතා ලබා ගත්තා. දැන් අපි ගන්න යන සංගුණක සම්බන්ධතාවය ලබා ගන්න අපි කරණය පාවිච්චි කරනවා. හරි? මම කරන්නේ මේකයි. මම මේ මට තියෙන ද්විපද ප්‍රසාරණය අවකලනය කරනවා. right. මම මේක අවකලනය කරොත් මේ සමීකරණය දිගටම අවකලනය කිරීම. එතකොට එකදෙන x වල n වෙනි බලය අවකලනය කරනවා x විශේෂයෙන්. හරි? x විශේෂයෙන් අවකලනය කරොත් මට වෙන්නේ මොකද්ද? අවකලනය මගින්. එතකොට මම ලියන්න පුළුවන් එකදෙන x වල n වෙනි බලය අවකලනය කරනවා. එතකොට මට ලියන්න පුළුවන් n එකදෙන x වල n ඍණ 1. වරහන් ඇතුළේ අවකලනය මට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එක තියෙන බිඳුව x වල අවකලනය 1යි. ඒ නිසා ඒක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඊට පස්සේ c බිඳුවේ අවකලනය c කියන්නේ නියතයක්. c බිඳුව කියන්නේ නියතයක්. එහෙනම් බිඳුවයි. c1 x වල අවකලනය c1 වැඩි කිරීම x වල අවකලනය 1යි. හින්ද c1යි. දැන් c2 x වර්ගයේ අවකලනය කියන්නේ c2 වැඩි කිරීම x වර්ගයේ අවකලනය. එතකොට c2 වැඩි කිරීම x වර්ගයේ අවකලනය කියන්නේ 2x. එහෙනම් ඊගාව එක c3 වැඩි කිරීම x ඝනයේ අවකලනය 3x වර්ගය. ඔය විදිහට අපිට අවසාන පදේ අවකලනය කරන්න පුළුවන් cn nx n ඍණ 1. cn nx n ඍණ 1. x වල අවකලනය අපි දන්නවා nx n ඍණ 1. දැන් මම මේකේ ආදේශයක් දෙනවා. දැන් මම මේකට දානවා x සමාන 1. ඒතකොට මේ ද්විපද ප්‍රසාරණය එකපාරක් අවකලනය කරලා ඒක x සමාන 1 දැම්මා. ඒතකොට මම ලියන්න පුළුවන් n වරක් x වලට 1 දැම්මොත් 1 දන 1යි කියන්නේ 2යි. එහෙනම් 2n ඍණ 1. n වරක් 2n ඍණ 1 සමානයි. c1 ධන x වලට 1 දැම්මා 2යි c2 ධන x වලට 1 දැම්මා 3යි c3 ධන වලසම
x වලට එක දැම්මහම මට එන්න පුළුවන් ලියන්න පුළුවන් NCN කියලා ලියන්න පුළුවන්. ඔන්න ඒකට තවත් වැදගත් සම්බන්ධතාවයක්. ඊගාවට මම කරන්න යන්නේ මේකත් අවකලනය මගේ. මම දැන් මේක අනුකලනය කරනවා. අපේ දීපද ප්‍රසාරණය අනුකලනය මගේ. මෙයා අනුකලනය කළොත් එක දන x වල n වෙනි බලය අනුකලනය. අපිට ලියන්න පුළුවන් එක දන x වල n වෙනි බලය කියපුවාම එක දන x වල n දන 1 බෙදීම n දන 1. එක දන x වල n වල අනුකලනය කියන්නේ එක දන x n දන 1 බෙදීම n දන 1. c බිඳුවේ අනුකලනය. අපි දන්නවා මෙතන තියෙන x වල බිඳුව එහෙනම් cx. ඊට පස්සේ c1 x වල අනුකලනය අපිට ලියන්න පුළුවන් එක c1 x වර්ග බෙදීම 2යි. c2 x ඝනය බෙදීම 3යි. c3 x4 බෙදීම 4යි. එලෙස අවසාන පදය cn xn බෙදීම n දන 1යි කියලා අපිට ලියන්න පුළුවන්. අපි ඔතනින් අවසන් නැහැ. ඇයි අවසන් නැත්තේ? අපි දන්නවා ශ්‍රිතයක් අනුකලනය කරගෙන ගියාම අනුකලනයේදී අපි දාන්න ඕනේ නියතයක්. මෙතන දාන නියතයක් ඇල්ෆා කියලා. අනුකලනයේදී අපි දන්නවා සාධාරණ නියතයක් අපි දාන්න ඕනේ අනුකලනයේදී. හරි? අපි නියතය අගය හොයාගන්න ඕනේ. අපිට පුළුවන් නියතය අගය හොයාගන්න මෙන්න මේ විදිහට. මම ආදේශ කරනවා මේකේ x බිඳුව. මම මේ අනුකලනය කරපු සමීකරණයට දානවා x සමානයි බිඳුව. x සමානයි බිඳුව දැම්මොත් වම් අත පැත්ත එක දන බිඳුවයි කියන්නේ 1යි. එකේ යම් බලයක් කියන්නේ 1යි. එහෙනම් 1යට n දන 1 සමානයි. x වලට බිඳුව දැම්මා. වැඩක් නැහැ. x වලට බිඳුව දැම්මා. මේ පදේ වැඩක් නැහැ. x වලට බිඳුව වැඩක් නැහැ. මේකෙත් x වලට බිඳුව වැඩක් නැහැ. නෑ ඇල්ෆා සමානයි මොකක්ද දෙන්නේ වලට? ඇල්ෆා වලා කියනවා වලට 1 බෙදීම 1 දන n. ඇල්ෆා කියන්නේ 1 බෙදීම 1 දන n. ඕන්න එහෙනම් අපි ඇල්ෆා වලා ගියත් හොයාගත්තා. right. දැන් මම මේ ඇල්ෆා වලාගේ ගිහිල්ලා මේකට ආදේශ කරනවා. ආදේශ කරන ගමන් ඇල්ෆා වලාගේ මේ පැත්තට ගේනවා. right. මම ආදේශ කරනවා මේ පැත්තට ගේනවා. එතකොට මට ලියන්න පුළුවන් සමීකරණේ 1 දන x වල n දන 1 බෙදීම n දන 1 ඇල්ෆා මෙහාට ගෙනාවා ඍණ 1යට n දන 1 සමානයි c බිඳුව x දන c1 x වර්ග බෙදීම 2 c3 x ඝනය බෙදීම c2 x ඝනය බෙදීම 3 ඔය විදිහට අවසාන පදය cn xn බෙදීම n දන 1 කියලා ලියා දක්වන්න පුළුවන්. හරි? එතකොට මම අර හොයාගත්ත ඇල්ෆා වලාගේ ගිහිල්ලා ආදේශ කරා මේ සමීකරණයට ඊට පස්සේ ඇල්ෆා පදේ මෙහාට ගෙනාවා. එතකොට මට වම් පැත්ත හැදුනා එක දන x වල n දන 1 බෙදීම n දන 1 ඍණ ඇල්ෆා වලාගේ මේ පැත්තට ආපු නිසා ඍණ එක දන x ඍණ 1 බෙදීම n දන 1 කියලා ලියා දක්වන්න පුළුවන්. right. දැන් මම මේ ලබාගත් සම්බන්ධතාවයට මෙන්න මේ ලබාගත් සම්බන්ධතාවය තියෙනවානේ. ඒකට මම ආදේශ කරනවා x සමාන 1. x සමාන 1. අපි මේ ලබාගත් සම්බන්ධතාවයට x සමාන 1 ආදේශ කරලා ලියන්න පුළුවන්. එක දන 1 n දන 1 බෙදීම n දන 1 ඍණ 1යට n දන 1 සමානයි. මෙතන එක දාගෙන යන්නේ. එතකොට එන්නේ c බිඳුව දන c1 බෙදීම 2 c1 බෙදීම 2 c2 බෙදීම 3 ඔය විදිහට මට එනවා cn බෙදීම n දන 1. ඔන්න ඔය විදිහට අපිට සම්බන්ධතාවයක් තව එකක් ගන්න පුළුවන්. right. ඕන වම් පැත්ත පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් අපිට මේකේ. අපි වම් පැත්ත පොඩ්ඩක් මේක සුළු කරොත් පොදු හරය n දන 1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක 2 2 n දන 1 ඍණ 1 බෙදීම n දන 1 සමානයි c බිඳුව දන c1 බෙදීම 2 c2 බෙදීම 3 ඔය විදිහටම cn බෙදීම n දන 1. හොඳයි එහෙනම් ඔන්න දැන් අපි අනුකලනය මගින් ප්‍රකාශනයක් ලබා ගත්තා. ඒ ප්‍රකාශනය x වෙනුවට එක ආදේශ කළා අපි c1 c බිඳුව c1 c2 සංගුණක ටික අතර සම්බන්ධතාවය ලබා ගත්තා.